හොඳයි වැඩේ ආරම්භ කරමු එහෙනම් ආයිබෝවන් නැවත වතාවක් ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් කියලා 2023 අපේ ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ආයිබෝවන් හරි 2023 උසස් පෙළ කණ්ඩායම බොහොම ආදරෙන් අපි පිළිගන්නවා අද දවසේ පන්තියට ගිය සතියේ පන්තිය නවත්තනකොට අපි සංනිවේදන විකාශනය කියන පාඩම් මාලාවේ ලිඛිත සංනිවේදන විකාශනය කියන තැනට එනකන් ඇවිල්ලා තියෙනවා. ඔබේ නිබන්ධනය තුල අපි සාකච්ඡා කරමින් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ කියන කොටස දක්වා අපි ඇවිල්ලා තියෙනවා. මේ නිබන්ධනය බොහෝ විට ඔබ ගාව දැන් තියෙනවා. නැති අයට මම කිව්වා ආයතනයෙන් ඒක ලබා ගැනීමක් සිදු කරන්න කියලා. මේ පාඩම් මාලාවේ අපි මේ වන විට සංනිවේදන විකාශනය තුළ මෙන්න මෙතෙන්ට එනකන් අපි ඒ අදාළ කොටස් ටික සාකච්ඡා කරමින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. හොඳයි. අපි අද දවසේ එතෙන් සිට ඉදිරියට පාඩම් මාලාව සාකච්ඡා කරමින් ඉදිරියට යන සංනිවේදන විකාශනය ගැන කතා කරොත් අපි මේ වෙනකන් කතා කරලා තියෙන කොටස් ටික ගත්තොත් පුතේ මානව සංනිවේදන විකාශනයේ හැඳින්වීම ඔබට තිරයේ දිස්සන විදිහට ඒ කොටස් වලට අපි ගියා. ඔව් සර් මේ පැත්තට අකුණු ඉදිරි කොටන නෝට් එක එවන්න පුළුවන් සර්. ඔව් එහෙම ප්‍රශ්න තියෙනවා නම් මේවා වුණාට කමන්නේ අදාළ අයට ඒ විදිහට සැලකීමක් කරන්නම් පුළුවන් වෙලාවෙ පන්තියට සම්බන්ධ වෙන්න. හරි පුතේ. හොඳයි. අපි ගිය සතියේ පන්තිය නතර කරනකොට මෙන්න මේ කියන කොටස දක්වා අපි පන්තිය සාකච්ඡා කරමින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ලිඛිත සංනිවේදන විකාශනයේ දක්වා සාකච්ඡාව කරගෙන ඉස්සරහට ආවා. නේද? ඔව්. right. එතකොට මානව සංනිවේදන විකාශනයේ තුල ගිය සතියේ අපි ලිඛිත සංනිවේදනයේ විකාශනය කියන පාඩම ඇවිල්ලා මෙන්න මෙතෙන් එනකන් අපි කතා කරා. හොඳයි. මෙන්න මේ ටියුට් එකේ මේ සායිලූන් එනකන් අපි කතා කරලා පුතේ අනු මාත්‍රිකාවක් ලියාගත්තා. මොකද්ද? මුද්‍රණයේ බිහිවීම කියලා. අනු මාත්‍රිකාවක් අපි ලියාගත්තා මුද්‍රණයේ බිහිවීම කියලා. අපි එතනින් එහාට අද දවසේ සාකච්ඡාව සිද්ධ කරගෙන යමු. හොඳයි. අපි පොඩ්ඩක් මතක් කරමු ගිය සතියේ අපි මොනවද කරේ කියලා. ගිය සතියේ එනකොට පුතේ මානව සංනිවේදන විකාශනයේ ආරම්භය ප්‍රාග්මානව යුගයේ සිට නිර්වාචික සංනිවේදන ක්‍රම ගොඩනැගීමේ සිට ක්‍රමානුකූලව මානව සමාජයේ ඉදිරියට පැමිණි ගමන් මඟ අපි කතා කරා. එහිදී නිර්වාචික සංනිවේදන ක්‍රම මානවයා භාවිතා කරා. ඊට පස්සේ ශබ්ද සංනිවේදන ක්‍රම භාවිතා කරා. චිත්‍රණයට යොමු වුණා. රංගනයට යොමු වුණා. මේ විදිහට ඇවිල්ලා මානව සංනිවේදනයේ තුල දවන්ත ඉදිරි විකාශනයක් ගොඩනැගුණයි කියන එක අපි ඊ සතිය වෙනකොට කතා කරා. එහෙම කතා කරලා මානව සංනිවේදන විකාශනයේ තුල මිනිසා ක්‍රමානුකූලව ඉදිරියට ඇවිල්ලා සංනිවේදන විකාශනයේ පැති තුනක් ගොඩනගා ගත්තා. මොකද්ද? ලිඛිත සංනිවේදනය, ශ්‍රව්‍ය සංනිවේදනය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය සංනිවේදන විකාශනයේ විදියට ගොඩනගා ගැනීමක් සිදු වුණා. ඒක සිද්ධ වුණේ පුතේ මොකක් බිහිවීමේ ප්‍රතිඵලයක් විදියටද? මිනිසා විසින් භාෂාව ගොඩනගා ගැනීම හේතු කොටගෙන තමයි මානව සංනිවේදනයේ තුල මේ විදියට දිගුකාලීන විකාශනයක් ඇති වුණේ. බැරි වෙලාවත් මානවයාට භාෂාව බිහි කරගන්න බැරි වුණා නම් නූතනයේ දක්වා සංනිවේදනයේ විකාශනයක් සිද්ධ වෙන්නේ නැහැ. භාෂාව බිහිවීම ගැන කතා කරනකොට මූලික වශයෙන්ම අපිට වැදගත් වන චරිතය තමයි කවුද? භාෂා බිහිවීමත් එක්ක කතා කරන මූලික වශයෙන් අපිට වැදගත් වුණා චීන ජාතික ටී සායිලූන්. ඊට හේතුව තමයි මෙන්න මේ ටී සායිලූන් කියන විද්වතා තමයි මොකක්ද කරේ? කඩදාසි නිර්මාණය කරේ. මුල් කාලීනව මිනිසා භාවිතා කරපු ගල්පුවරු, මැටිපුවරු, ලීපුවරු වැනි සංකීර්ණ ලේඛන රටාවන්ගෙන් ඔබට ගිහිල්ලා වඩා සරල විදිහට ලේඛනයේ දෙන්න පුළුවන් ආකාරයෙන් භාෂාව නිර්මාණය කරේ කවුද? ටී සායිලූන් කියන විද්වතා. ඒ නිසා චීන ජාතික සායිලූන් කඩදාසි සොයා ගැනීම
මානව සංනිවේදන විකාශනය තුළ විශේෂයෙන්ම භාෂාව බිහිවීම හා විකාශනයත් එක්ක බලනකොට ඉතාම වැදගත් ප්‍රවේශයක් කියන එක අපි එදා ගිය සතියේදී කතා කරා. ඊට පස්සේ පුතේ භාෂාව බිහි වුණාට පස්සේ ලේඛනයේ වඩාත් සංවිධානාත්මක ක්‍රියාදාමයක් බවට පත් වුණා. ලිවීම කියන එක සංවිධානාත්මක ක්‍රියාදාමයක් බවට පත් වුණා. මිනිස්සුන්ට ලිවීම සඳහා පහසු ක්‍රම නිර්මාණය වුණා කඩදාසි බිහි වුණාට පස්සේ. ඒ ඔස්සේ වඩාත් දියුණු ලේඛන සංස්කෘතියක් නිර්මාණය වීම සිද්ධ වුණායි කියලා අපිට හඳුනා ගන්නට හැකියාව තියෙනවා. කඩදාසි බිහි වුණාට පස්සේ පුතේ ඉතින් ඔබට ගිහිල්ලා මිනිසා විසින් නිර්මාණය කරගත්ත තවත් වැදගත්ම දෙයක් තමයි මොකද්ද? මෙන්න මේ ඔබ දකින මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීම. මුද්‍රණයේ බිහිවීම මානව සංනිවේදනය තුළ තවත් වැදගත් පරිච්ඡේදයක් විදිහට හඳුනා ගන්නට හැකියාව තියෙනවා. ඊට හේතුව තමයි පුතේ මුද්‍රණ යන්ත්‍රයේ බිහි වුණාට පස්සේ අතින් ලියමින් හිටපු මානවයාට යමක් මුද්‍රණය කරමින් සමාජගත කිරීමේ අවස්ථාව ලැබෙනවා. අතින් ලියමින් හිටපු මානවයාට යමක් මුද්‍රණය කරලා සමාජයට ලබා දීමේ අවස්ථාව ලැබෙනවා. මොකක් බිහි වුණාට පස්සේද? මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීමත් එක්ක. ඒ නිසා මුද්‍රණය කියන්නේ මානව සංනිවේදන විකාශනය තුළ තවත් වැදගත් පරිච්ඡේදයක්. මුද්‍රණ යන්ත්‍රය ලෝකෙට හොයාගත්තේ කවුද? ජර්මන් ජාතික ජොහන්නස් ගුටෙන්බර්ග් තමයි මුද්‍රණ යන්ත්‍රය ලෝකෙට හඳුන්වා දීම සිද්ධ කළේ. ඔහු විසින් නිර්මාණය කරන්නේ මෙන්න මේ ඔබ දකින ආකාරයේ උත්තල මුද්‍රණ යන්ත්‍රයක්. උත්තල මුද්‍රණ යන්ත්‍රයක් කියලා කියන්නේ මුද්‍රණය කළ යුතු අක්ෂර රාමුවක් ගොඩනගලා ඒකේ අක්ෂර එකිනෙකට අමුණලා ඊට උඩින් පිටපතක් නැත්තම් කොලයක් වැටෙන්නට සලස්සලා ඒ කියන්නේ සමාන්තරව ඒක උඩට කොලයක් ගෙනල්ලා ඒ මත අකුරු මුද්‍රණය කිරීමට කියනවා උත්තල මුද්‍රණය. උත්තල මුද්‍රණයේදී පුතේ අකුරු අමුණන්නේ අනිත් පැත්ත. සරලව කියනවා නම් අපි අයන්න ලියන්නේ මෙහෙමනේ. එහෙම නෙවෙයි අයන්න අනිත් පැත්තට අමුණන්නේ. එතකොට මුද්‍රණය වෙද්දී අපිට හරි පැත්තට දකින්නට පුළුවන්. මෙන්න මේ වගේ සරල මුද්‍රණ ක්‍රමයක් මුලින්ම ජොහන්නස් ගුටෙන්බර්ග් ජර්මන් ජාතිකයා විසින් නිර්මාණය කළා. ඔහු මේ මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කළා නිකන් ඉන්නේ නැහැ. ඔහු මේ මුද්‍රණ යන්ත්‍රය හරහා ලෝකෙට පළවෙනිටම මුද්‍රණය කියන එක හඳුන්වා දීම සිද්ධ කරනවා. ඔහු පළවෙනිටම කරන්නේ මොකද්ද පුතේ? බයිබලය මුද්‍රණය කරනවා. පිටු 1282කින් යුක්ත බයිබල් ග්‍රන්ථ 150ක් මුද්‍රණය කරා කියලා සඳහන් වෙනවා. පිටු 1282කින් යුක්ත බයිබල් ග්‍රන්ථ 150ක් මුද්‍රණය කළා සමාජගත කරා කියලා සඳහන් වෙනවා. දැන් බලන්නකො පුතේ ගිය සතියේ හිටපු දරුවන්ට මේක තේරෙනවා වඩාත් හොඳින්. මොකද්ද? භාෂාව හොයා ගන්නවා මිනිසා. ඊට පස්සේ මුද්‍රණ මේ ලේඛනයට යොමු වෙනවා. ගල්පූරු, මැටිපූරු, ලීපූරු, ශාකපත්‍රවල ලියනවා. එතනින් ඔබට ගිහිල්ලා කඩදාසි හොයා ගන්නවා. ඊට පස්සේ මුද්‍රණයට එනවා. දැන් මේ විදිහට අපි දකින්නේ මොකද්ද? මානව සංනිවේදනය තුළ ඇතිවෙච්ච ක්‍රමානුකූල වූ විකාශනය. පැහැදිලි නේද? ජර්මන් ජාතික ජොහන්නස් ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම වඩාත් වැදගත් දියුණු සම්දිස්ථානයක් විදිහට අපිට හඳුන්වා දීමේ හැකියාව පවතිනවා. හොඳයි. මම හිතන්නේ පැහැදිලි. අපි ටික ටික ලියාගෙන ඉස්සරහට යන්. ගිය සතියේ හිටපු දරුවෝ හැමෝම දන්නවා පොඩි අනුමාතෘකාවක් අපි ලියාගත්තා. මොකද්ද? මුද්‍රණයේ බිහිවීම කියලා. ඒ මාතෘකාව යටතේ අපි අද දවසේ නෝට් එක ඉස්සරහට ගමු. හොඳයි. right. හැමෝම ලියාගන්න. මෙන්න මෙහෙම ගිය සතියේ නෝට් එකත් එක්ක බැඳෙනවා. අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ බොහෝ දෙනෙකුට මම කලින් ක්ලාසස් වල වීඩියෝස් ටික එවලා තියෙනවා. යම් යම් වීඩියෝස් අඩුපාඩු වෙන්න පුළුවන්. බොහෝම මේ වීඩියෝස් ඉල්ලා ගන්න අනිවාර්යෙන් දෙනවා. ඔයාගේ මුල ඉඳන් පන්තිවලට සම්බන්ධ වෙච්ච යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝගේ නෝට් එක ගන්න. හරි. ඒත් එක්ක මේක වඩාත් ලෙහෙසි වෙයි. හරි. අකණ්ඩව පන්තිවලට සම්බන්ධ වෙන්න ගොඩාක් දරුවෝ දැන් අර වෙනත් විවිධ පන්තිත් එක්ක සම්බන්ධ වෙලා ඇවිල්ලා සම්බන්ධ වෙනවා. එතකොට තමයි මේ ගැටලුව තියෙන්නේ. කොහොම හරි මේ හැමෝටම මම සාධාරණයක් කරනවා, බය වෙන්න එපා. තාම ආරම්භක අවස්ථාවේ අපි ඉන්නේ. අපි විශ්වාස කරනවා 16න් පස්සේ උපකාරක පන්ති ආරම්භ කරන්න ලැබෙයි කියලා. එහෙම වුණාම ගොඩාක් ගැටලු වලට විසඳුම් ලබා ගන්න අවස්ථාව තියෙනවා. හොඳයි දරුවෝ. එහෙනම් අපි ලියමු මුද්‍රණයේ බිහිවීම කියන කොටස යටතේ මෙන්න මෙහෙම. right. ලියන්න.
ලිඛිත sannivedana විකාශනයේ තුල ලිඛිත sannivedana විකාශනයේ තුල ලිඛිත sannivedana විකාශනයේ තුල තවත් වැදගත් අවස්ථාවක් ලෙස තවත් වැදගත් අවස්ථාවක් ලෙස තවත් වැදගත් අවස්ථාවක් ලෙස වැදගත් අවස්ථාවක් ලෙස මුද්‍රණයේ බිහිවීම දැක්විය හැකිය මුද්‍රණයේ බිහිවීම දැක්විය හැකිය මුද්‍රණයේ බිහිවීම දැක්විය හැකිය තවත් වැදගත් අවස්ථාවක් ලෙස මුද්‍රණයේ බිහිවීම දැක්විය හැකිය වෙනම ඡේදයකට යන්න ක්‍රිස්තු වර්ෂ 1398 දී පමණ ක්‍රිස්තු වර්ෂ 1398 දී පමණ ජර්මනියේ උපත ලද ජර්මනියේ උපත ලද Johannes Gutenberg ජර්මනියේ උපත ලද Johannes Gutenberg ජර්මනියේ උපත ලද Johannes Gutenberg අපිට පේනවා මම හිතන්නේ තිරය විසින් Johannes Gutenberg විසින් මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කරන ලදී. අනේ පුතේ මයික් ඕෆ් කරගන්න. ඔයගොල්ලෝ මයික් ඔන් කරගෙන කරන්න වැඩක් නැහැ. Johannes ඒක අනිත් ළමයිට බාධාවක්. Johannes Gutenberg විසින් මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කරන ලදී. මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කරන ලදී. ඔහු ඒකටම ගන්න. ඔහු වර්ෂ 1455 ඇල ඉරක් දාගන්න 56 56 යන කාලයන් වලදී යන කාලයන් වලදී නැත්නම් කාලය තුලදී මෙම මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කරන ලදී. නැත්නම් මෙම මුද්‍රණ යන්ත්‍රය බිහි කරන ලදී. හරි. ඒ හරහා ඒකටම ලියන්න. ඒ හරහා පළමු වරට ඔහු පිටු 1282කින් යුතු ඒ අරා පළමු වරට ඔහු පිටු 1282කින් යුතු
බයිබල් ග්‍රන්ථ 150ක් පමණ මුද්‍රණය කළ බව බයිබල් ග්‍රන්ථ 150ක් පමණ මුද්‍රණය කළ බව සඳහන් වේ. පිටු 1282කින් යුක්ත බයිබල් ග්‍රන්ථ කීයක්ද? 150ක් පමණ මුද්‍රණය කළ බව සඳහන් වේ. හරි. right. එතකොට පුතේ මේකේ දැන් ඔයාට මෙහෙම කියද්දි පොඩි අවුලක් දැනෙන්න ඕන. ඇයි බයිබල් ග්‍රන්ථ මේ පිටු 1282ක් තියෙන තරම් විශාල පොතක් කොහොමද ඇයි එහෙම මුද්‍රණය වුනේ කියන්නේ? දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මම කිව්වා පුතේ ජොහන්ස් ගුටෙන්බර්ග් අපි ඉස්සරහදී ලියා ගන්නවා මොකද්ද උත්තල මුද්‍රණ යන්ත්‍රය තමයි ස්වාගත. උත්තල මුද්‍රණ යන්ත්‍රයේ තියෙන විශේෂත්වය තමයි මොකද්ද? ඒකේ පිටුවක එක පැත්තක් විතරයි මුද්‍රණය කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙපැත්ත මුද්‍රණය කරන්න බෑ. දැන් ඔබේ නිබන්ධනයක නම් දෙපැත්ත මුද්‍රණය වෙලා තියෙනවා. කඩෙන් ගන්න පොතකත් දෙපැත්ත මුද්‍රණය වෙලා. නමුත් මේකෙදි පුතේ දෙපැත්ත මුද්‍රණය කරන්න බෑ. පුළුවන් එක පැත්තක් විතරයි මුද්‍රණය. ඒ නිසා මුද්‍රණය කරද්දී අර වැඩි පිටු ප්‍රමාණයක් මොකද වෙන්නේ යනවා. ඒ නිසා පිටු 1282කින් මුක්ත බයිබල් ග්‍රන්ථ 150ක් මුද්‍රණය වුණායි කියලා සඳහන් වෙනවා. පැහැදිලිද? ඒ වගේම තමයි පුතේ ගුටෙන්බර්ග් උත්තර මුද්‍රණ යන්ත්‍රය සොයාගත්තට පස්සේ ඒකේ ඔහු තව ඉදිරි පියවරක් විදිහට ඔහුගේ නව සිතුවිල්ලක් විදිහට යටිතල මුද්‍රණය කියලා එක්ක පසුකාලීනව සොයාගත්තා. මොකද මේ යටිතල මුද්‍රණයේ තියෙන විශේෂත්වය දැන් උත්තර මුද්‍රණයේදී නම් අර මේ අකුරු එකට අමුණනවා බ්ලොක් එක ඒකල්ලා මෙන්න මෙතන මේ ඔබට මගේ මේකේ පේනවා කේසර් එකේ මේක පේනවා ඇති මෙතන මේ තියෙන මැෂින් එක තුල ඒ අකුරු බ්ලොක් එක තියෙනවා ඊට පස්සේ උඩින් කඩදාසියක් තියලා ඒක ඉස්සරහට යවනවා ඊට පස්සේ සමාන්තරව අකුරු ටික ඒ කඩදාසිය මුද්‍රණය වෙනවා ඒකට අකුරු වල තීන්ත ගැල්වීම සිද්ධ කරනවා ඒක තමයි උත්තර මුද්‍රණය දැන් ඊට පස්සේ ඔහු විසින්ම නිර්මාණය කරනවා යටිතල මුද්‍රණය යටිතල මුද්‍රණය කියන්නේ මොකක්ද දන්නවද යටිතල මුද්‍රණය කියන්නේ දැන් අකුරු අර බ්ලොක් එකක් වගේ අමුණන්නේ නැහැ අකුරු හැඩතල ටෙන්සිල් එකක් කපාගෙන ඉවරලා ඒක උඩින් තියනවා කඩදාසිය යටින් ඒකල උඩින් තීන්ත ගැල්වීමක් කරනවා එතකොට එන මුද්‍රණයට නමක් කියනවා මොකද්ද යටිතල මුද්‍රණය මේක සරලව මතක තියාගත්තොත් අපිට මෙහෙම කියන්න පුළුවන් කොහොමද දන්නවද කඩදාසියක් උඩින් තියලා මුද්‍රණය කරනකොට අපි ඒකට නමක් දෙනවා උත්තර මුද්‍රණය කඩදාසියක් යටින් තියලා මුද්‍රණය කරනකොට අපි ඒකට නමක් දෙනවා යටිතල මුද්‍රණය. ඔයා සරලව දැනගන්න ඕනේ කවදාවත් මේ මුද්‍රණ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය එහෙම අහන්නේ නැහැ. ඒ වගේ සරල අවබෝධයක් තිබ්බනම් ප්‍රමාණවත් වෙනවා. හරි? right. තර ලකුණක් දාලා වෙනම ගන්න. තර ලකුණක් දාලා වෙනම ගන්න. ලියන්න. තර ලකුණක් දාලා ගන්න. Johannes Gutenberg ඔයාලා මේකේ අඳින්න එපා අයියෝ පහවසර වගේ නිකට් අඳිනවා මයික් ඔන් කරගෙන මේ Johannes Gutenberg නිර්මාණය කරන්නේ නැත්නම් සාගන්නේ Johannes Gutenberg සාගන්නේ නැත්නම් නිර්මාණය කරන්නේ උත්තල මුද්‍රණ ක්‍රමවේදයයි නැත්නම් උත්තල මුද්‍රණ යන්ත්‍රයයි Johannes Gutenberg නිර්මාණය කරන්නේ නැත්නම් සොයාගන්නේ උත්තල මුද්‍රණ යන්ත්‍රය. හරි. උත්තල මුද්‍රණ යන්ත්‍රය. පසුව ඔහු විසින්ම ඒකටම ලියන්න. පසුව ඔහු විසින්ම යටි තල මුද්‍රණයද සොයා ගන්නාලාදී පසුව ඔහු විසින්ම මොකද කරන්නේ යටි තල මුද්‍රණයද සොයා ගන්නාලාදී යටි තල මුද්‍රණයද සොයා ගන්නාලාදී ගුටෙන්බර්ග් නිර්මාණය කරන්නේ උත්තල මුද්‍රණ යන්ත්‍රයේ පස්සේ ඔහු විසින්ම යටි තල මුද්‍රණයක් නිර්මාණය කරනවා
සොයා ගන්නා ලදී. පැහැදිලිද? right. වෙනම ඡේදක ක්‍රමානුකූලව වෙනම ඡේදකින් ලියන්නේ ක්‍රමානුකූලව මුද්‍රණ තාක්ෂණයේ දියුණු වීමත් සමග මුද්‍රණ තාක්ෂණයේ දියුණු වීමත් සමග නව මුද්‍රණ ක්‍රමවේදයන්ද ක්‍රමානුකූලව මුද්‍රණ තාක්ෂණයේ දියුණු වීමත් සමග නව මුද්‍රණ ක්‍රමවේදයන්ද නිර්මාණය විය. එනම් තිර මුද්‍රණය කියන්නේ පුතේ දැන් අපි දකිනවානේ වර්තමානයේ ඔය විවිධාකාරයේ මේ මොනවද ඔය දැන් ඔය විවිධ රෙදි වල කරන මුද්‍රණදී ෂර්ට්ස් වල එහෙම එක ගන්නවා තිර මුද්‍රණය. සමතල මුද්‍රණය වර්තමානයේ වලට විවිධ මුද්‍රණ ක්‍රම නිර්මාණය විය. එනම් තිර මුද්‍රණය, සමතල මුද්‍රණය, ડિජිටල් මුද්‍රණය, දක්වාම ඩිජිටල් මුද්‍රණය දක්වාම වර්තමානයේ වන විට මුද්‍රණ කලාව දියුණු වී ඇත. ඩිජිටල් මුද්‍රණය දක්වාම වර්තමානයේ වන විට මුද්‍රණ කලාව දියුණු වී ඇත. right. ඒකටම ගන්න වෙනම ඡේදකින් එසේම වර්තමානයේ වන විට වෙනම ඡේදකින් ගන්න. එසේම වර්තමානයේ වන විට ඔය මයික් ඔෆ් කරගන්නකෝ පුතේ. කවුද? පංචාලි චමෝද්‍ය. ඔයා මයික් එක ඔන් කරගෙන ඉන්න. අපේ ගෙදර එවත් එසේ වර්තමානයේ වන විට පරිගණක තාක්ෂණය ආදිය දියුණු වී ඇති නිසා එසේම වර්තමානයේ වන විට පරිගණක තාක්ෂණය ආදිය දියුණු වී ඇති නිසා නව මුද්‍රණ ක්‍රමවේදයන් රැසක් සමාජගත වී ඇති බව පෙන්වා දිය හැකිය.
නව මුද්‍රණ ක්‍රමවේදයන් රසක් සමාජගත වී ඇති බව පෙන්වා දිය හැකිය. හරි. පැහැදිලිද? වෙනම ඡේදයක්. වෙනම ඡේදයක්. ලිඛිත sannivedanaya විකාශනයත් සමග වෙනම ඡේදකින් ලිඛිත sannivedanaya විකාශනයත් සමග ලිඛිත sannivedanaya විකාශනයත් සමග සිදු ලිඛිත sannivedanaya විකාශනයත් සමග සිදු මුද්‍රණයේ බිහිවීම හේතු කොටගෙන ලිඛිත sannivedanaya විකාශනයත් සමග සිදු මුද්‍රණයේ බිහිවීම හේතු කොටගෙන මුද්‍රණයේ බිහිවීම හේතු කොටගෙන මුද්‍රණයේ කියන්නේ මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීම හේතු කොටගෙන වර්තමානය වන විට පුවත්පත් ග්‍රන්ථ සංගරා වර්තමානය වන විට පුවත්පත් ග්‍රන්ථ සංගරා දැන්වීම් පත්‍රිකා පුවත්පත් ග්‍රන්ථ සංගරා දැන්වීම් පත්‍රිකා ආදී වශයෙන් පුවත්පත් ග්‍රන්ථ සංගරා දැන්වීම් පත්‍රිකා ආදී වශයෙන් ලිඛිත sannivedana මාධ්‍යයන් ආදී වශයෙන් ලිඛිත sannivedana මාධ්‍යයන් බිහිවීම සිදු වී ඇත. ලිඛිත sannivedana මාධ්‍යයන් බිහිවීම සිදු වී ඇත. right. හොඳයි. අපි ඔය ලිව්වේ පුතේ ගිය සතියේ අපි පන්තිය නවත්තද්දී ලිඛිත sannivedanaya විකාශනයේ ගැන කතා කරද්දී එතනදී මුද්‍රණේ බිහිවීම කියලා පොඩි මාතෘකාවක් ලියලා තමයි අපි නැවැත්තුවේ. ඒ මාතෘකාවට අදාළව තමයි අපි ඔය පැහැදිලි කිරීම සහ ඔය ඉස්සරහට වැඩි කරගෙන ආවේ. හොඳයි. එහෙනම් මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීම කියන එක පුතේ ගත්තාම විශාල සංදිස්ථානයක් අද වෙනවා. මොකද ජොහන්ස් ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි වර්තමානයේ වන විට විවිධ මුද්‍රිත මාධ්‍යයන් වර්ධනය වීමක් සිද්ධ වුණේ බිහි වුණේ. විශේෂයෙන්ම ගුටෙන්බර්ග් නිර්මාණය කරන උත්තල මුද්‍රණ ක්‍රමය. පස්සේ ඒක යටිතල මුද්‍රණයේ විදිහට නිර්මාණය වෙනවා එකක්. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා තාක්ෂණයත් එක්කම තිර මුද්‍රණය කියන එක ලෝකෙට එනවා. ඊට පස්සේ අංකිත මුද්‍රණය නැත්නම් ඩිජිටල් මුද්‍රණය වෙලා දක්වා වර්තමානයේ වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම අපි ෆොටෝකොපි වගේ භාවිතා කරද්දී අපි දකිනවා සමතල මුද්‍රණ ක්‍රමවේදය ගොඩනැගීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට විවිධ වශයෙන් ලිඛිත sannivedanaya තුළ විකාශනයක් වෙනවා මුද්‍රණයේ බිහිවීම හරහා. මම විශ්වාස කරනවා ඔබට පැහැදිලි ඇති. පුතේ මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීමත් එක්ක ලිඛිත sannivedanaya විකාශනයක් සිද්ධ වෙනකොට විවිධ මුද්‍රණ මාධ්‍යයන්ද සමාජගත වීමක් සිද්ධ වෙනවා. විවිධ මුද්‍රිත මාධ්‍යයන් බිහිවීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ලෝකේ මුල්ම ජනමාධ්‍ය විදියට අපි සලකන්නේ පුවත්පත. ලෝකේ මුල්ම ජනමාධ්‍ය තමයි පුවත්පත. ඉතින් පුවත්පත බිහිවීම සිදුවන්නේ
මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීම හේතු කොටගෙන ඊට පස්සේ එතනින් එහාට ගියාම ග්‍රන්ථ සංගරා දැන්වීම් පත්‍රිකා අද වෙනකොට විවිධ මුද්‍රණ මාධ්‍ය ක්‍රම සමාජගත වෙලා තියෙනවා මේ සියල්ලටම අඩිතාලම වැටෙන්නේ මොකෙන්ද මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීම හේතු කොටගෙන පැහැදිලි නේද අන්න බලන්න ලිඛිත සංනිවේදනයේ තුල විකාශනයේදී මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීම කොච්චර දුරට වැදගත්ද කියන කාරණේ තමයි අපි හඳුනාගත්තේ right හරි පුතේ ගන්න පොඩි මාතෘකාවක් පුවත්පතේ ඉතිහාසය පොඩි මාතෘකාවක් ගන්න නේද පුවත්පතේ ඉතිහාසය අපි මෙතනදී පුවත්පතේ ඉතිහාසය ගැන විතරයි කතා කරන්නේ අපි තව ඔය පාඩම් ඉස්සරහදී හම් වෙනවා පුවත්පතේ ලක්ෂණ ස්වභාවයන් ඒවත් අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා right පුවත්පතේ ඉතිහාසය හරි මේ බලන්න පුතේ පුවත්පත ගත්තාම ලෝකෙ බිහි වෙච්ච මුල්ම ජනමාධ්‍ය මොකක්ද කියලා ඇහුවොත් ඔබ අනිවාර්යෙන්ම කිය යුතු දේ තමයි මොකද්ද පුවත්පත. අද කවුරු හරි ඔබෙන් අහනවා ලෝකෙ මුල්ම ජනමාධ්‍ය මොකක්ද? මොකක්ද ඔයාගේ උත්තරේ? පුවත්පත. පුවත්පත බිහි වෙන්නේ පුතේ මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීම පදනම් කරගෙන. හරි. එතකොට පුතේ මේ පුවත්පත බිහි වුණේ කවදාද? කොහොමද? මේ ගැන විවිධ අදහස් විවිධ මත තියෙනවා. සමහරු ලෝකෙ මුලින්ම බිහි වෙච්ච පුවත්පත වෙනත් විවිධ රටවල් වල පෙන්වලා දෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය වගේ රටවල් වලත් යම් යම් උදාහරණ දෙනපු අවස්ථා අපි දකිනවා. නමුත් පුතේ ලෝකෙ මුලින්ම පුවත්පතක් බිහිවීමේ තොරතුරක් අපිට ලැබෙන්නේ කොහෙන්ද? ජර්මනියේ. ජර්මනියේ හිටපු ජොහාන් කාර්ලස් කියන මේ විද්වතා කවුද? ජොහාන් කාර්ලස් නේද? 1574 කියන කාලෙදී ජර්මනියේ ජීවත් වෙච්ච මේ පුද්ගලයා විසින් මොකද කරන්නේ? පුවත්පතක් පළමුව නිර්මාණය කරනවා. ඔහු විසින් නිර්මාණය කරන පුවත්පත ඔහු නිර්මාණය කරන්නේ 1609 දී තමයි ජොහාන් කාර්ලස් පුවත්පත නිර්මාණය කරන්නේ. පුතේ මේ වාසනා සෙව්වන්දි අනේ ඔයා මයික් ඕෆ් කරගන්න ඕනේ. අයියෝ හරි. ඉඳලා කමර්ෂල් ඇඩ්ස් දාන්න එපා. හරි මේ නේද මයික් ඕෆ් කරගෙනම තියාගන්න. හරි අවශ්‍ය වුණොත් විතරක් ඔන් කරගන්න. ඔයාලට ඔන් කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ ප්‍රශ්නයක් අහන්න එහෙම නැත්තම්. ඒක බාධාවක්. රයිට්. මම නැවතත් ඔයාලට කියනවා. හරි මේ බලන්න. ජොහාන් කාර්ලස් පුතේ ලෝකයේ මුලින්ම පුවත්පත නිර්මාණය කරපු තැනැත්තා විදියට අපි හඳුනා ගන්නවා. ඔහු 1609 දී පමණ මුලින්ම පුවත්පතක් නිර්මාණය කරා කියලා සඳහන් වෙනවා. ඔබ මේ දකින්නේ ඔහු විසින් නිර්මාණය කළේ යයි සඳහන් වෙන පුවත්පතේ වර්තමානයේ දකින්නට පුළුවන් ඡායාරූපයක්. මේ තියෙන්නේ ඔහු විසින් නිර්මාණය කරපු පුවත්පත. මේකේ 1609 කියලා සඳහන් වීමක් සිද්ධ වෙලා තියෙනවා. 1609 දී මේක මුද්‍රණය වුණායි කියලා සඳහන් වෙනවා මෙන්න මේ යටි කොටසේ. එතකොට මෙන්න මේ විදියට පුතේ මුලින්ම පුවත්පතක් ලෝකේ නිර්මාණය වෙනවා. මුල් කාලේ පුවත්පත්වල මොනවද තියෙන්නේ නැත්තේ? දැන් ඔබට හිතන විදියට මුල් කාලේ බිහි වෙච්ච පත්තරවල මොනවද තියෙන්නේ නැත්තේ? මුල් කාලේ බිහි වෙච්ච පත්තරවල ගොඩක් වෙලාවට තිබ්බේ ඒ සමාජ දේශපාලනික ආර්ථිකමය තොරතුරු පමණයි. අද වගේ දැන් අද පත්තරයක් ගත්තොත් බලන්නකෝ කෑම උයනේවා තියෙනවා මල් හදනේවා තියෙනවා නේද විවිධ විකාර තියෙනවා නේද මංගල කිංගිනි කියයි ඔක්කොම තියෙනවා. නමුත් ඉස්සර පත්තරවල එහෙම දෙයක් තිබ්බේ නෑ. ඒ එකල සමාජ පරිසරය තුළ විවිධ වැදගත් දේවල් පදනම් කරගෙන තමයි ඒ කාලේ පුවත්පත නිර්මාණය වුණේ. පැහැදිලිද? right. පුවත්පතේ ඉතිහාසය සාකච්ඡා කරනකොට අපිට ලෝක ඉතිහාසය ඔය විදිහට වැදගත් වෙනවා වගේම අපිට ලංකාවේ පුවත්පතේ ඉතිහාසය කියන එක පුතේ ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවේදී වැදගත් වෙනවා. ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත විදිහට අපි සලකන්නේ පුතේ ලංකා ලෝකයේ පුවත්පත. ලංකාවේ මුලින්ම බිහි වෙච්ච සිංහල පත්තරය තමයි ලංකා ලෝකය. 1806 දී තමයි මේක නිර්මාණය වෙන්නේ. හැබැයි මේකේ පොඩි අවුලක් තිබ්බා. මොකක්ද තිබ්බ අවුල? අවුලක් කියන්නේ මේ ලොකු අවුලක් නෙවෙයි ඉතින්. ලියාපදිංචි කරලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ නීතියට අනුව රටේ පුවත්පතක් මුද්‍රණය වෙනවා නම් ඒක ලියාපදිංචි වෙන්න ඕන.
නමුත් ලියාපදිංචි වීමක් නොවීම නිසා ඒ පුවත්පත අර පිළිගැනීමේදී පොඩ්ඩක් පස්සට දාලා තියෙනවා. නමුත් ලංකාවේ බිහි වෙච්ච පළවෙනි සිංහල පුවත්පත තමයි ලංකා ලෝකේ. නමුත් පුතේ මෙරට ලියාපදිංචි සිංහල පුවත්පතකුත් තියෙනවා. ඒ තමයි ලක්මිනි පහන පුවත්පත. 1862 දී සැප්තැම්බර් 11 තමයි මේක මුද්‍රණය වෙන්නේ. 1862 ලක්මිනි පහන පුවත්පත මුද්‍රණය වෙනවා. නමුත් ඔබ දන්නවා ඔය ගොඩක් වෙලාවට ඔබ අහලා තියෙන දේ තමයි ලංකාවේ ප්‍රථම පුවත්පත මොකක්ද කියලා අහුවොත් ඔබ දෙන්නේ කොලම්බෝ ජර්නල් පුවත්පත. කොලම්බෝ ජර්නල් පුවත්පත ප්‍රථම පුවත්පත කියලා කිව්වට වරදක් නෑ. හැබැයි කොලම්බෝ ජර්නල් කියන්නේ සිංහල භාෂාවෙන් මුද්‍රණය වෙච්ච පුවත්පතක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය වෙච්ච පුවත්පත. මේ ඔබේ නිබන්ධනයේ මෙන්න මෙතන තියෙනවා කොලම්බෝ ජර්නල් පුවත්පතේ ඡායාරූපයක්. නේද? ඉංග්‍රීසි භාෂාවෙන් තමයි මුද්‍රණය වෙන්නේ. එතකොට මේක ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත අපේ රටේ. ඉංග්‍රීසි පාලන කාලයේදී මේක නිර්මාණය වෙනවා. 1832 දී තමයි මේක නිර්මාණය වෙන්නේ. එතකොට මේකට ප්‍රථම පුවත්පත කියන්නේ ඇයි පුතේ? මේක ලියාපදිංචි පුවත්පත. එතකොට ලංකාවේ සිංහල ප්‍රථම ලියාපදිංචි පුවත්පත බිහි වෙන්නේ 1862 දී. ඒ කියන්නේ ලක්මිනි පහන පත්තරේ. හැබැයි ඊට කලින් පුතේ මොකද්ද කොලම්බෝ ජර්නල් 1832 දී මුද්‍රණය වෙලා සමාජගත වෙන්නේ. ඒ නිසා මෙරට ප්‍රථම පුවත්පත විදියට කොලම්බෝ ජර්නල් සලකන ඉංග්‍රීසි පුවත්පත විදියට. නමුත් මතක තියාගන්න ඒ මොනවා වුණත් ලංකාවේ පළවෙනිටම 1806 දී ලංකා ලෝකයේ කියන පුවත්පත මුද්‍රණය වීම සිද්ධ වෙලා තියෙනවා. හරි පුතේ. ලංකාවේ පුවත්පත් ඉතිහාසය ගත්තාම ඉතාම සංවිධානාත්මක ලෙස පුවත්පත නිර්මාණය වෙලා තියෙනවා. ඔව් බුලත්ගම ධර්මාලංකාර හාමුදුරුවෝ තමයි ලංකා ලෝකයේ පුවත්පත නිර්මාණය කරන්න. හොඳයි. මට දැනුමක් තියෙන බව තියෙනවා. අපිට පුවත්පත තව ඉදිරියට ඉගෙන ගන්න පාඩම් වල දුවේ නම් යම් යම් තැන් වල කියවෙනවා. ධර්මාලංකාර හාමුදුරුවෝ ගැන එහෙම. ඉතින් අර ඒ දැනුම හොඳයි. හොඳයි. ඒ දරුවා ටික මතක් කරලා තියෙනවා. ඔව් සර් අපිට සර් දැන් මේ වැස්ස පාය වැස්ස දැන් ඉඳලා කවන්න නැද්ද හිටියට? ඔව් කමන්නේ ඕනේ වෙලාවක ඔබ පන්තියට සම්බන්ධ වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මගහැරුණු නෝට් ටික අරගෙන ලියා ගන්න. එහෙම ගැටලුවක් නැහැ. හරි? පන්තියට දැන් සම්බන්ධ වෙන්න. එහෙම මැසේජ් දාලා අහලා තිබ්බ මම අර උත්තර නොදුන්නේ පාඩම යන හින්දා. හොඳයි. එහෙනම් පුතේ ලංකාවේ පුවත්පත ගැන කතා කරනකොට විවිධ වශයෙන් පුවත්පත් විවිධ කාලයන් තුල නිර්මාණය වීම සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් 1862 ලක්මිනි පහන සිංහල පුවත්පත පිහිවෙච්ච තැන ඉඳන් ඉස්සරහට කතා කරොත් ඔය MD ගුණසේන සමාගම ඔබ දන්නවා පොත් සමාගම ඒගොල්ලෝ දවස කියලා පත්තරයක් නිර්මාණය කරනවා 1961 දී. ඊට පස්සේ ලංකාවේ වෙනස් සරසවි සඳරැස පුවත්පත එනවා. ඊට වගේම සිංහල බෞද්ධ පුවත්පත එනවා. මේ විදියට අර අධිරාජ්‍ය විරෝධීත්වය සමාජගත කිරීම පදනම් කරගෙන විවිධ වශයෙන් ලංකාවේ පුවත්පත් ඉතිහාසයක් අපිට හඳුනා ගන්නට හැකියාව තියෙනවා. හොඳයි. right. අපි කතා කරපු ටික එහෙනම් ලියාගමු. මාතෘකාව ඔයා ගන්න නැති මොකද්ද? පුවත්පතේ ඉතිහාසය. right. අපි ලියමු. මෙන්න මෙහෙම. ලියන්න. පුවත්පත ලොව බිහි වූ මුල්ම පුවත්පත සර් ආයෙත් කියන්න. හරි. මාතෘකාව මම ලියා ගන්න කිව්ව පුවත්පතේ ඉතිහාසය කියලා පුතේ. ඒ යටතේ අපි ලියන්නේ පුවත්පත ලොව බිහි වූ මුල්ම ජනමාධ්‍යයි. පුවත්පත ලොව බිහි වූ මුල්ම ජනමාධ්‍යයි. ලොව බිහි වූ මුල්ම ජනමාධ්‍ය තමයි පුවත්පත. ලොව බිහි වූ මුල්ම ජනමාධ්‍යයි. මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීමෙන් පසුව මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීමෙන් පසුව පුවත්පත මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීමෙන් පසුව පුවත්පත
පුවත්පත බිහිවීම සිදුවිය. පුවත්පත බිහිවීම සිදුවිය. මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීමෙන් පසුව පුවත්පත බිහිවීම සිදුවිය. වෙනම ඡේදනයක්. වෙනම ඡේදය. ලොව මුලින්ම පුවත්පතක් ලොව මුලින්ම පුවත්පතක් ලොව මුලින්ම පුවත්පතක් නිර්මාණය වූයේ ලොව මුලින්ම පුවත්පතක් නිර්මාණය වූයේ 1609 දී බව සඳහන් වේ. ලොව මුලින්ම පුවත්පතක් නිර්මාණය වූයේ 1609 දී බව සඳහන් වේ. ජර්මන් ජාතික ජොහාන් කාර්ලස් ජර්මන් ජාතික ජොහාන් කාර්ලස් ජර්මන් ජාතික ජර්මානු ජාතික ජොහාන් කාර්ලස් විසින් පළමුව පුවත්පතක් නිර්මාණය කළ බව සඳහන් වේ. පළමුව පුවත්පතක් නිර්මාණය කළ බව සඳහන් වේ. පළමුව පුවත්පතක් නිර්මාණය කළ බව සඳහන් වේ. right ඒකටම ගන්න. මෙම පුවත්පත තුල එකල සමාජ දේශපාලනික තත්ත්වයන් පිළිබඳ තොරතුරු අන්තර්ගත වූ බව සඳහන් වේ. අන්තර්ගත වූ බව සඳහන් වේ. right වෙනම ඡේදයක මුද්‍රණයේ විකාශනයත් සමග වෙනම ඡේදයකින් මුද්‍රණයේ විකාශනයත් සමග ලොව විවිධ රටවල පුවත්පත් බිහිවීම සිදුවිය. මුද්‍රණයේ විකාශනයත් සමග ලොව විවිධ රටවල පුවත්පත් බිහිවීම සිදුවිය. ශ්‍රී ලංකාවේද
ශ්‍රී ලංකාවේද ශ්‍රී ලංකාව දන්නවනේ ශ්‍රී ලංකාවේ අපි ඉන්නේ නේද ඒක තමයි ශ්‍රී ලංකාවේද විවිධ කාලයන් වලදී විවිධ පුවත්පත් බිහිවීම සිදුවිය ශ්‍රී ලංකාවේද විවිධ කාලයන් වලදී විවිධ පුවත්පත් බිහිවීම සිදුවිය right ළමයි තරු ලකුණක් දාලා වෙනම ගන්න තරු ලකුණක් දාලා වෙනම ගන්න මෙරට බිහි වූ ලියාපදිංචි නොවු මෙරට බිහි වූ ලියාපදිංචි නොවු මුල්ම සිංහල පුවත්පත වන්නේ ලංකා ලෝකය පුවත්පතයි ලංකා ලෝකය පුවත්පතයි 1806 දී පමණ මේ නිර්මාණය විය. පැහැදිලිනේ? මේවා බොහොම සරල ඉතිහාස කාරණා. right පුතේ ආපහු තරු ලකුණක් දාන්න. තරු. නේද? ආපහු දාගන්න. අද නම් තරු නැති ඒවා එනවා. හරි. දාගන්න. ලියන්න. මෙරට බිහි වූ ප්‍රථම ලියාපදිංචි පුවත්පත ලෙස සලකන්නේ මෙරට බිහි වූ ප්‍රථම ලියාපදිංචි පුවත්පත ලෙස සලකන්නේ මෙරට බිහි වූ ප්‍රථම ලියාපදිංචි පුවත්පත ලෙස සලකන්නේ ඉංග්‍රීසි පාලන කාලයේදී එනම් ඉංග්‍රීසි පාලන කාලයේදී එනම් 1832 දී පමණ බිහි වූ එනම් 1832 දී පමණ බිහි වූ කොලම්බෝ ජර්නල් නම් ඉංග්‍රීසි පුවත්පතයි කොලම්බෝ ජර්නල් නම් ඉංග්‍රීසි පුවත්පතයි Colombo 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 Journal JOURNAL Colombo Journal පුවත්පතයි 1832 බිහි වූ Colombo Journal පුවත්පත මේක මතක තියාගන්න මොන පුවත්පතක්ද ඉංග්‍රීසි පත්තරයක් හරි ඔබේ නිබන්ධනයේ ওই ඡායාරූපේ තියෙනවා හරි right
පැහැදිලිද? ඉංග්‍රීසි පුවත්පත. Colombo Journal කියන ඉංග්‍රීසි පුවත්පත. right. ආපහු තර ලකුණක් දාගන්න වෙනම ආපහු තර ලකුණක් දාගන්න. right. අකුණු ගහනවා කියලා තියෙනවා. හොඳයි ඒක. හොඳයි මේ වැස්ස වැඩි පුතේ මම මේ උගන්වන්න තැන වෙන කොහෙවත් නෙවෙයි ඉතින් මගේ නිවසනේ. එතනත් වහිනවා එළියෙන් ගොඩක් වහිනවා අකුණු ගහනවා එහෙම දෙයක් තියෙනවා. ඉතින් මොනවා කියන්නද නේද? ඉතින් නේද මොනවා කියන්නද කියන්න තමයි තියෙන්නේ මොකද නේද? ඉතින් මොකක් කියන්නද පුතේ අකුණු ගහනවා වහිනවා ඉතින් අපි ආරක්ෂාකාරීව පන්තිය කරගෙන යන්න. ඉතින් හිතන්නකෝ දැන් ඇත්තටම ගත්තොත් මේ වන විට අපේ පන්තියට සම්බන්ධ වෙලා ඒ කියන්නේ මාතලේ විතුමග පියවර ගලේවැල සෙත්මග නාවුල සරසවි දඹුල්ල කියන ආයතන හතරෙම ළමයි සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වන විට ළමයි 350ක වගේ ප්‍රමාණයක් ගෲප් දෙකේ. දැන් අලුතෙන් සම්බන්ධ වෙන ළමයිගේ ගෲප් එකක් වෙනම හැදුවා. ඒකෙත් දැන් ළමයි 60 ගාණක් විතර ඉන්නවා. ඒතර අරකේ ළමයි ඒ කියන්නේ 200 ඒ කියන්නේ 260කට ඒකෙත් 200 ගාණක් පුල් වෙලා 60 ගාණක් ඇවිල්ලා ඒක අය දාන්න බෑ ඒ ගෲප් එකට. දෙවෙනි ගෲප් එකේ තමයි ඔය ඉන්නේ. එහෙම බලුවොත් 300යි 320ක් වගේ ඉන්නවනේ. නමුත් මේ පුතේ මේ ඔක්කොම ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සමහර විට වීඩියෝස් බලනවා, ඒ ටික ලියා ගන්නවා. ඉතින් ඒ වගේ දෙයක්නේ සිද්ධ වෙන්නේ. ඉතින් මේක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු ඔන්ලයින් එකෙන් ඔබට ගිහිල්ලා අපිට ෆිසිකල් ක්ලාසස් පටන් ගන්න ලැබෙවි කියලා. බොහොම සාර්ථකයි ෆිසිකල් එකට අපිට යන්න තියෙනවා. පළවෙනිදා යන්න තිබ්බ එක රජේ කිව්වා 16 වෙනකන් ඉන්න කියලා. ඉතින් අපි 16 වෙනකන් ඉමු. පැහැදිලිනේ. හැබැයි මතක තියාගන්න. ඔබ පන්තියට එනකොට මේ කරපු ටික හොඳට ඔළුවේ තියාගෙන ලියාගෙන එන්න ඕන. නැතුව බෑ. නැතුව බෑ කියලා කියන්නේ නැතුව බෑ ඒක. විතරයි. හරි ආයේ මේ ටික කරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම අවබෝධයෙන් එන්න ඕන. right? හරි. තව ලකුණක් දාගත්තන ලියන්න මෙන්න මෙහෙම. මෙරට නිර්මාණය වන පළමු ලියාපදිංචි සිංහල පුවත්පත වන්නේ පළමු ලියාපදිංචි සිංහල පුවත්පත වන්නේ 1862 දී නිර්මාණය වූ 1862 දී නිර්මාණය වූ මොකක්ද ලක්මිනි පහන පුවත්පතයි. ලක්මිනි පහන පුවත්පතයි. ලක්මිනි පහන පුවත්පතයි. 1862 දී නිර්මාණය වූ ලක්මිනි පහන පුවත්පතයි. right. පැහැදිලි? ඒක තමයි පළවෙනි සිංහල පුවත්පත වෙන්නේ. හරි. වෙනම චේතන. ඔය කාරණා තුන වෙන වෙනම දුන්නේ ඇයි දන්නවද ඔයාලා? ඔයා ගොඩක් වෙලාවට ඕක පටලවා ගන්න. ලංකාවේ පළවෙනි පුවත්පත විදියට අහුවොත් එහෙම නිකම් ලංකාවේ පළවෙනි පුවත්පත විදියට අහුවොත් එහෙම අපි දන්නවා 1806 දී පළවෙනි සිංහල පුවත්පත විදියට අහුවොත් 1806 දී මොනවද ලංකාලෝක. ලියාපදිංචි පුවත්පත අහුවොත් ලක්මිනි. හරි ලංකාවේ ලියාපදිංචි පළවෙනි පුවත්පත අහුවොත් එහෙම කොලම්බෝ ජර්නල්. හරි පටලවා ගන්න බෑ. හරි right වෙනම ඡේදයක්. කාලානුරූපීව පුවත්පත ඔව් සර් ඒක තමයි සර් මට අර ඡේදෙ මුල වගේ බැරි වුණා මම දැන් ඒක මොකද කරන්නේ සර්? හරි ඒක පස්සේ ගමු. ඒක පස්සේ කරගමු. අවුලක් නෑ. කාලානුරූපීව වෙනම ඡේදයකට යන්න. කාලානුරූපීව
කාලානුරූපීව විවිධ වශයෙන් පුවත්පත් බිහිවීම සිදුවිය. කාලානුරූපීව විවිධ වශයෙන් පුවත්පත් බිහිවීම සිදුවිය. විවිධ වශයෙන් පුවත්පත් බිහිවීම සිදුවිය. හරි. විශේෂයෙන්ම මෙරට තුල පුවත්පත් බිහිවීමේ ඉතිහාසය විශේෂයෙන්ම මෙරට තුල පුවත්පත් බිහිවීමේ ඉතිහාසය ගෙන බැලීමේදී විශේෂයෙන්ම මෙරට තුල පුවත්පත් බිහිවීමේ ඉතිහාසය ගෙන බැලීමේදී ජනප්‍රිය තලයේ පැවති පුවත්පත් ගණනාවක්ම හඳුනාගත හැකිය. උදාහරණ ලෙස වෙනම ගන්න පුතේ උදා කියලා වෙනම ගන්න උදාහරණ ලෙස ලියන්න සරසවි සඳ රැස පුවත්පත සරසවි සඳ රැස පුවත්පත සරසවි සඳ රැස පුවත්පත සිංහල බෞද්ධයා පුවත්පත අනගාരിക ධර්මපාල වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් විසින් මේ වගේ පත්තර හැදුවා. සිංහල බෞද්ධයා පුවත්පත මෙන්ම මෑත ඉතිහාසයේද 1990න් විතර පස්සේ ගත් මෑත ඉතිහාසයේ බොහෝ පුවත්පත් මෑත ඉතිහාසයේද බොහෝ පුවත්පත් බිහි වෙමින් පවතී. right බොහෝ පුවත්පත් බිහිවීම සිදුවිය. පැහැදිලිද? right අද ගත්තොත් පුතේ ගොඩක් පත්තර තියෙනවානේ මොනවද? ලංකාදීප තියෙනවා. අය අපෝ නේ දිනමින දිවයින නේද? අය එක ඒවා තියෙනවා. අය තරුණයන්ට පත්තර තියෙනවා තරුණයා කිය. මං වගේ තරුණයන්ට හරියන්නේ මේ වගේ පත්තර තමයි. එතකොට මේ තරුණියන්ට තියෙනවා තරුණි කියලා පත්තර. නේද? විවිධ පත්තර තියෙනවානේ. නේද? එතකොට දැන් අරුණ කියලා පත්තරයක් ගන්නවා මොනවද? දෙරණ ආයතන. මේ වගේ විවිධ පුවත්පත් මෑත ඉතිහාසය ගත්තාම විවිධ වශයෙන් පුවත්පත් බිහිවීමක් වෙනවා. right අපි කිව්වේ මොකක්ද අවසාන වශයෙන් මේ මෑත ඉතිහාසය ගත්ත විදිහට විවිධ වශයෙන් පුවත්පත් රසක් බිහිවීම නැත්නම් ගණනාවක් බිහිවීම දකින්න පුළුවන්. ඔව් දරණි කියලාත් පත්තර තියෙනවා. නේද? මේ චණ්ඩි ගෑන් ළමයි හරියන පත්තර තියෙනවා. ඉතින් මේවා වද වෙනකොට පුතේ මේ ව්‍යාපාරික වශයෙන් පුවත්පත කියන එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒකයි මේව අපි දකින්නේ. හරි ඉතින් විවිධ විදිහට පත්තර නිර්මාණ චිත්‍ර කතා පත්තර දිනවා. ඔබ සමහර විට දැකලා ඇති කියවලා ඇති චිත්‍ර කතා පත්තර.
නේද ලංකාවේ එක යුගයක් තිබ්බා 1970 80 වගේ කාල තිබ්බා තමයි චිත්‍ර කතා පත්තර හරි ජනප්‍රියයි නේද චිත්‍ර කතා පත්තර බලන්න ගොඩාක් අය කැමති කාලවකවානුවක් තිබ්බා ඉතින් ඒ වගේ තිබ්බා ඉතින් අද වෙනකොට සිරිකත කියන පත්තර කාන්තාවන් මුල් කරගෙන ඊට පස්සේ විවිධ රූපලාවන්‍ය මුල් කරගෙන නේ විවිධ පත්තර එනවා නේ දැන් ලංකාදීප පත්තරේ ගත්තොත් මේ කොටස් ගණනාවක් තියෙනවා නේ මංගල කිංකිණි එනවා කසාද බඳින්න ගෑල් ළමෙක් හරිවා ගන්න ඕන නම් පිරිමි ළමෙක් වා ගන්න ඕන ඒක බලලා සෙට් කරගන්න පුළුවන් හොඳයි ඒක හොඳ ඒවා තියෙනවා හරි ඉතින් ඒ වගේ පුවත්පත දකින්නට පුළුවන් පැහැදිලිද රයිට් ළමයි අපි වෙනම ඡේදයකට යමු වෙනම ඡේදය ලිඛිත sannivedanaye වෙනම ඡේදයක ලිඛිත sannivedanaye සාකච්ඡා කිරීමේදී ලිඛිත sannivedanaye සාකච්ඡා කිරීමේදී එහි විකාශනය සම්බන්ධව බොහෝමයක් තොරතුරු අපට හඳුනාගත හැකිය මෙහිදී ලිඛිත sannivedana විකාශනයේදී තවත් වැදගත් අවස්ථාවක් ලෙස පරිගණක තාක්ෂණයේ බිහිවීම පෙන්වා දිය හැකිය. ලෙස පරිගණක තාක්ෂණයේ බිහිවීම පෙන්වා දිය හැකිය. පරිගණක තාක්ෂණයේ බිහිවීම පෙන්වා දිය හැකිය. පරිගණක තාක්ෂණයේ බිහිවීම පෙන්වා දිය හැකිය. right පුතේ. දැන් පරිගණකයේ බිහිවීමත් ලිඛිත sannivedanayේදී වැදගත්. කොහොමද පරිගණකයේ වැදගත් වෙන්නේ? දැන් පරිගණකයේ ලිඛිත sannivedana මෙවලවද? නෑනේ. එහෙනම් ශ්‍රව්‍ය sannivedana මෙවලවද? එහෙම කියන්නත් බෑ. එහෙනම් ශ්‍රව්‍ය දෘශ්‍ය sannivedana මෙවලවද? එහෙම කියන්නත් බෑ. එහෙනම් පරිගණකයේ කියන්නේ මොකද්ද? මම ඔය කියපු කාරණා තුනම ඉටු කරන නේද බහුවිධ මෙවලමක් හදනවා. අද පරිගණකයෙන් ලිපියක් ටයිප් කරලා print out ගන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝස් බලන්න පුළුවන්. හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒ නිසා පරිගණකය කියන්නේ අද බහුවිධ කාර්යයන් රසක් ඉටු කරන sannivedana මෙවලම. ලිඛිත sannivedanaye තුළ පරිගණකයේ බිහිවීම දැවැන්ත සාධකයක් වෙන්නේ ඇයි පුතේ? අද අපි අර කියපු මුද්‍රණ ක්‍රමවේදවල ඉන්නේ නැහැ. අද උත්තල යටිතල සමතල ඔය මුද්‍රණ නෑ අද. සමතල මුද්‍රණ තියෙනවා. මම කියන්නේ ඒවා ලොකුට භාවිතය යන්නේ. උත්තලයේ මුද්‍රණ ඒව නෑ අද. අද මොකද වෙන්නේ? අද මොනවා හරි කරන්න ඕන නම් කම්පියුටර් එකට ගිහලා එක්ක Word නැත්නම් මොනවාල Excel එහෙම නැත්නම් නේ Corel Draw මොනවා හරි දාගෙන අපි යමක් ටයිප් කරලා හදලා ඉවරලා ඒකෙන් print එකක් අරගෙන ඒක මුද්‍රණයට යනවා. ඒ නිසා පරිගණකයේ බිහිවීම වැදගත්. දැන් ඉස්සර නම් අකුරු අමුණලා මුද්‍රණය කරා ගොඩක් නියම නෑ print out එක දීලා ඕන තරම් පිටපත් ප්‍රමාණයක් ගන්න පුළුවන්. අන්න මුද්‍රණයේ දියුණුව අද වෙනවා. ඒ නිසා පරිගණකයේ බිහිවීම වැදගත් වෙනවා. චාල්ස් බැබේජ් පරිගණකයේ නිර්මාණය කරපු තැනත්තා විදියට අපි හඳුනා ගන්නවා. 1830 වගේ කාලෙදී බැබේජ් විසින් බැබේජ් කම්පියුටර් නැත්නම් බැබේජ්ගේ පරිගණකය ලෝකෙට හඳුන්වලා දෙනවා. ඒ හරහා දැවැන්ත සංවර්ධනයක් ලිඛිත sannivedanaye තුළ සිද්ධ වෙනවා. right ලියන්න.
මොකද අවසාන වශයෙන් කියේ පරිගණකයේ දීවීමයි නේද right ඒකටම ලියන්න Charles Babbage විසින් 1830 දී පමණ සර් අය කියන්නකෝ Charles Babbage විසින් Charles Babbage ඔබේ නිබන්ධනයේ තියෙනවා Charles Babbage විසින් ටිකක් වේගෙ වැඩිලු මං කියනවා හරි මං ටිකක් වේගෙ කියන්නම් කලින් කියන්න තිබ්බා හරි Charles Babbage විසින් 1830 දී පමණ පරිගණකය නිර්මාණය කරන ලදී පරිගණකය නිර්මාණය කරන ලදී පරිගණකය නිර්මාණය කරන ලදී හරි පරිගණකය නිර්මාණය කරන ලදී ඒ හරහා ලිඛිත sannivedanaya වඩාත් පහසු ක්‍රියාදාමයක් බවට පත්වන්නේ ඒ හරහා ලිඛිත sannivedanaya වඩාත් පහසු ක්‍රියාදාමයක් බවට පත්වන්නේ වඩාත් පහසු ක්‍රියා ඒ හරහා ලිඛිත sannivedanaya වඩාත් පහසු ක්‍රියාදාමයක් බවට පත්වන්නේ ඒ හරහා ලිඛිත sannivedanaya වඩාත් පහසු ක්‍රියාදාමයක් බවට පත්වන්නේ ඉතා සාර්ථකව නිවැරදි මුද්‍රණ පිටපත් ඉතා සාර්ථකව නිවැරදි මුද්‍රණ පිටපත් පරිගණක ඔස්සේ ඉතා සාර්ථකව නිවැරදි මුද්‍රණ පිටපත් පරිගණක ඔස්සේ ලබා ගැනීමේ හැකියාව නිර්මාණය වූ නිසාය පරිගණක ඔස්සේ ලබා ගැනීමේ හැකියාව නිර්මාණය වූ නිසාය හරි පැහැදිලි නේද අන්න අපි කතා කරා ලිඛිත sannivedanaya විකාශය බලන්න නේද පරිගණක බිහිවීමත් එක්ක අද වෙනකොට ලිඛිත sannivedanaya දියුණු වෙලා තියෙනවා හරි අද වෙනකොට දැවැන්ත තැනකට ඇවිල්ලා දැන් අපි ඔයාලට දෙන නිබන්ධන මුද්‍රණය වෙන්නේ මොකෙන්ද පරිගණක හරහා සකසලා ඒ හරහා තමයි මුද්‍රණයට යන්නේ අන්න පරිගණකයේ බිහිවීමේ තියෙන දැවැන්ත තත්ත්වය right හරි පුතේ පැහැදිලි නේද right වෙනම ඡේදයකට එන්න අපි මේ කොටස එතනින් අවසන් කරමු වෙනම ඡේදයකට මෙලෙස වෙනම ඡේදයක මෙලෙස ලිඛිත sannivedanaya විකාශනය මෙලෙස ලිඛිත sannivedanaya විකාශනය පැහැදිලි කළ හැකිය මෙලෙස ලිඛිත sannivedanaya විකාශනය පැහැදිලි කළ හැකිය හරි
right මම හිතනවා ඔයාට පැහැදිලි ඇති අපි කතා කරේ පළවෙනි මාතෘකාවේ යටතේ එතනයි කොටස යටතේ ගිය සතියේ පටන් ගත්ත තැන මොකද්ද ලිඛිත sannivedanයේ විකාශනය හරි එහෙනම් පරිගණක බිහිවීමක් සමග ලිඛිත sannivedanයේ තුල දවැන්ත sannivedana විකාශනය සිද්ධ වෙනවා පරිගණක බිහිවීමත් එක්ක ලිඛිත sannivedanයේ තුල දවැන්ත sannivedana විකාශනය සිද්ධ වෙනවා ඒ ඔස්සේ මේක දියුණුවක් ගොඩනේ හොඳයි පැහැදිලි නේද හරි පොඩි පොඩි ලියා ගන්න බැරි වෙච්ච ගැටලු දැන් ආවා නම් ඒවා පස්සේ निराකරණය කර ගැනීම සිද්ධ කරමු right පුතු ඔන්න ඔය විදියට ලිඛිත sannivedana විකාශනය වෙනවා වගේම තමයි ඊළඟට මොකක්ද ඇති වෙන්නේ ශ්‍රව්‍ය sannivedana විකාශනය සිද්ධ right එහෙනම් අපි ලියා ගමු මාතෘකාව මොකද්ද ශ්‍රව්‍ය sannivedana විකාශන මාතෘකාව ලියා ගන්න ශ්‍රව්‍ය sannivedana විකාශන හරි මාතෘකාව ලියාගත්තද ශ්‍රව්‍ය sannivedana විකාශන හරි සර් ගොරවනවායි කියලා අහලා තියෙනවා මම නින්දෙන්වත් ගොරවන්නේ අහස ගොරවනවා හරි හරි පුතේ බාධා තියෙනවා ඉතින් මොනවද කියන්නද නේ හරි ශ්‍රව්‍ය sannivedana විකාශන දැන් පුතේ අපි sannivedana විකාශනයේ තුල එක පරිච්ඡේදයක් සාකච්ඡා කරලා අවසන් කරා ඒ තමයි ලිඛිත sannivedana විකාශන දැන් එතනින් අපි එහාට ගිහිල්ලා ශ්‍රව්‍ය sannivedana විකාශනයේ කියන කොටසට එනවා ශ්‍රව්‍ය කියන්නේ මොකක්ද ශ්‍රවණය කියන්නේ ඇහෙනවා කනට ඇහෙනවා එහෙනම් ශ්‍රවණය මත පදනම්ව ගොඩනැගුණු sannivedana විකාශනය කියනවා ළමයි මොකද්ද ශ්‍රව්‍ය sannivedana විකාශන ශ්‍රවණය මත පදනම්ව ගොඩනැගුණු sannivedana විකාශනය තමයි ශ්‍රව්‍ය sannivedana විකාශන ප්‍රාග්මානව යුගයේ ඉඳන්ම පුතේ මිනිසා ශ්‍රව්‍ය sannivedana භාවිතා කරා ප්‍රාග්මානව යුගයේ ඉඳන්ම මිනිසා මොකද කරේ විවිධ වශයෙන් ශ්‍රව්‍ය sannivedana ක්‍රම භාවිතා කරා හරි අපි අහලා තිබ්බා මොනවද ප්‍රාග්මානවයා කෑ ගැසීම කරා බෙර නලා ශබ්ද කරා අන්න බලන්න මුල පාඩම් වැදගත් බෙර නලා ශබ්ද කරා නේද මේ ආදී සියලු ක්‍රමවේද මානවයා භාවිතා කරේ මොකක් සඳහාද ශ්‍රව්‍ය sannivedana සඳහා හරි ශ්‍රව්‍ය sannivedana ඔන්න ඔය විදිහට ගොඩ නැගිලා එතනින් ඔබට ගිහිල්ලා ශ්‍රව්‍ය sannivedana තුල දියුණුවක් විවිධ කාල සීමාවන් වලදී ඇති වෙනවා විශේෂයෙන්ම ඔබ අහලා තියෙනවා රජ කාලේ හිටියා කවුද පණිවිඩකරුවා අනබෙරකරුවා නේද මේ ආදී අය මොකද කරේ ගම් වලට ගිහිල්ලා ශ්‍රව්‍ය sannivedanaයෙන් පණිවිඩයක් කිව්වනේ දැන් බලන්න අනබෙරකරු ගම් වලට ගිහිල්ලා මොකද කියන්නේ බෙර ගම ඩුම් 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 ගාලා අසව් කියලා අයියෙන් කියනවා එතකොට හතර දිග්භාගේ ඇහෙන සීමාවෙ ඉන්න අය එනවා එතන ඇවිල්ලා ඒ පණිවිඩය අන්න ශ්‍රව්‍ය sannivedana එහෙනම් ක්‍රමානුකූලව පුතේ මානව සමාජය තුළ ශ්‍රව්‍ය sannivedana කියන එක වැදගත් වෙලා තියෙනවා. දැන් මේ කතා කරන ශ්‍රව්‍ය sannivedana තුළ කාලානුරූපීව ඇති වුණා තාක්ෂණික වශයෙන් දියුණුවක්. තාක්ෂණික දියුණුවක් ඇති වුණා ශ්‍රව්‍ය sannivedana. කොහොමද තාක්ෂණික දියුණුවක් ඇති වුනේ? ඇලෙක්සැන්ඩර් ග්‍රෑම් බෙල් දුරකථනය හොයාගන්න. ග්‍රෑම් බෙල්ගේ දුරකථනය බිහි වුණාට පස්සේ යම් පණිවිඩයක් එක්තැනකින් තවත් සීමාවකට ගෙවීමේ හැකියාව නිර්මාණය. අන්න ශ්‍රව්‍ය sannivedanaයේ තාක්ෂණික බිහිවීමක් සිදු වෙනවා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට විද්‍යුත් තාක්ෂණික මෙවලමක් නිර්මාණය කරනවා සැමුවෙල් මොරිස් කියන විද්වතා. කවුද නිර්මාණය කරන්නේ?
සැමුවෙල් මොරිස්. හරි ඔබේ නිබන්ධනයේ තියෙනවා 1830 දී විතර මෙයා ටෙලිග්‍රාෆ් කියන යන්ත්‍රය නිර්මාණය කළා. දැන් ටෙලිග්‍රාෆ් කියන යන්ත්‍රය මේ ශ්‍රව්‍ය මෙවලමක් නෙවෙයි. හැබැයි ඒක විද්‍යුත් තාක්ෂණික මෙවලමක්. ටෙලිග්‍රාෆ් යන්ත්‍රය මොකද කරන්නේ? එක්තැනක ඉඳන් තවත් තැනකට පණිවිඩයක් යවනවා සංඥා ක්‍රමවේදයන් තුල. සංඥා. එක්තැනක සිට තවත් තැනකට පණිවිඩයක් යවනවා ටෙලිග්‍රාෆ් යන්ත්‍රය හරහා මොක හරහාද පුතේ? සංඥා ක්‍රමවේදයන් හරහා. මෙන්න මේ විදිහට. හරි මෙන්න මේ විදිහට යැවීම සිද්ධ වුණා. මේ තියෙන ටෙලිග්‍රාෆ් යන්ත්‍රය. මේ ඔබට දකින්න පුළුවන් මේ තමයි ටෙලිග්‍රාෆ් යන්ත්‍රය. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මොකද්ද? මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් ඔබට වඩා පැහැදිලිව පේනවා ඇති නේද? මේකේ තියෙන විශේෂත්වය තමයි පුතේ ඔබට පේනවා මේක සංඥා ක්‍රමයක් භාවිතා කරලා තියෙනවා. සංඥා ක්‍රමයක් භාවිතා කරලා තියෙනවානේ. පේනවනේ. මොනවා සංඥා? මේ බලන්න. දැන් ABCD ඉසෙට් යනකන් සහ 1 2 3 4 තියෙනවා. නමුත් මෙතනදී A අකුර නෙමෙයි ටයිප් වෙන්නේ. මොකක්ද ටයිප් වෙන්නේ? මෙන්න මේ තිත් කඩයිලි. මේවායින් තමයි දෙන්නේ සංඥා. එතකොට මේ සංඥාව එක්තැනක ඉඳන් ගහලා ටයිප් කරනකොට මේක තවත් තැනකට ගමන් කිරීමක් වෙනවා. මේ විදිහට නේ ටෙලිග්‍රාෆ් යන්ත්‍රය මේක මූලික අවස්ථාව. හරි මේ ටෙලිග්‍රාෆ් යන්ත්‍රයේ බිහිවීමේ තාක්ෂණයත් එක්ක තමයි එතනින් ඉස්සරහට ගිහිල්ලා ග්‍රෑම් බෙල්ගේ දුරකථනයේ බිහිවීමේ තාක්ෂණය දක්වා එන්නේ. පැහැදිලිද මං කියන්නේ? පැහැදිලිද? ටෙලිග්‍රාෆ් යන්ත්‍රය තමයි මුලින්ම බිහිවෙච්ච විද්‍යුත් සංවේදන මෙවල. ඔබේ කවුරුහරි ප්‍රශ්නයක් අහුවොත් ලෝකෙ මුලින්ම බිහිවුණු විද්‍යුත් සංවේදන මෙවල මොකක්ද කියලා ටෙලිග්‍රාෆ් යන්ත්‍රය කියවට වරදක් නෑ. හොඳයි. right. අපි එහෙනම් ලියමු මෙන්න මෙහෙම. මොකක්ද ලිව්වේ? ශ්‍රව්‍ය සංවේදන විකාශනය. මේවට අදාළ වීඩියෝ පළවෙනි දවසේ බැලුවාද? ක්ලාස් එකේ පළවෙනි දවසේ අපි බැලුවා නේ. හරි ලියන්න. ශ්‍රව්‍ය සංවේදන විකාශනය. මානව සංනිවේදනය තුළ මිනිසා විසින් ගොඩනගාගත් තවත් වැදගත් සංනිවේදන අවස්ථාවක් ලෙස ශ්‍රව්‍ය සංනිවේදනයේ දැක්විය හැකියි. ශ්‍රව්‍ය සංනිවේදනයේ දැක්විය හැකියි. ශ්‍රව්‍ය සංනිවේදනය දැක්විය හැකියි. වෙනම ඡේදයක්. මිනිසා විසින් ගොඩනගාගත් තවත් මානව සංනිවේදනයේ තුල මිනිසා විසින් ගොඩනගාගත් තවත් වැදගත් සංනිවේදන අවස්ථාවක් ලෙස ශ්‍රව්‍ය සංනිවේදනය දැක්විය හැකියි. ශ්‍රව්‍ය සංනිවේදනය දැක්විය හැකියි. පැහැදිලි? වෙනම ඡේදයක්. ශ්‍රවණය මත පදනම්. ශ්‍රවණය කියන්නේ ඇහෙනවා. මේක අඳින්න එපා. ශ්‍රවණය මත පදනම්. ගොඩනැගෙන සංනිවේදනය. ශ්‍රවණය මත පදනම්ව ගොඩනැගෙන සංනිවේදනය
ශ්‍රව්‍ය sannivedanaya වේ. ශ්‍රව්‍ය sannivedanaya වේ. එකපාරක් කියන්නකෝ. ශ්‍රවණය මත පදනම්ව ගොඩනැගෙන sannivedanaya ශ්‍රව්‍ය sannivedanaya වේ කියලා තමයි කිව්වේ. right ඒකටම ලියාගන්න. ප්‍රාග් යුගයේ සිට විවිධ වශයෙන් ශ්‍රව්‍ය sannivedana ක්‍රම භාවිතා කරන ලදී. ප්‍රාග් යුගයේ සිට විවිධ වශයෙන් ශ්‍රව්‍ය sannivedana ක්‍රම භාවිතා කරන ලදී. ශ්‍රව්‍ය sannivedana ක්‍රම භාවිතා කරන ලදී. ශ්‍රව්‍ය sannivedana ක්‍රම භාවිතා කරන ලදී. උදාහරණ ලෙස වෙනම ගන්න උදා කෑ ගැසීම බෙර නලා ශබ්ද කිරීම මෙහිදී දැක්විය හැකියි. කෑ ගැසීම බෙර නලා ශබ්ද කිරීම මෙහිදී දැක්විය හැකියි. කෑ ගැසීම බෙර නලා ශබ්ද කිරීම මෙහිදී දැක්විය හැකියි. හරි. වෙනම ඡේදයක්. ඊට පසු කාලීනව වෙනම ඡේදකින් ඊට පසු කාලීනව අනබෙරකරුවන් පණිවිඩකරුවන් ඊට පසු කාලීනව අනබෙරකරුවන් පණිවිඩකරුවන් ආදිය හරහාද ගොඩනැගුණේ ශ්‍රව්‍ය sannivedana. ගොඩනැගුණේ ශ්‍රව්‍ය sannivedana. හරි. ගොඩනැගුණේ ශ්‍රව්‍ය sannivedana. right. වෙනම ඡේදයක්. විද්‍යුත් sannivedana තාක්ෂණය වෙනම ඡේදයක්. විද්‍යුත් sannivedana තාක්ෂණය විද්‍යුත් sannivedana තාක්ෂණය විද්‍යුත් sannivedana තාක්ෂණය බිහිවීමත් සමග විද්‍යුත් sannivedana තාක්ෂණයේ බිහිවීමත් සමග ශ්‍රව්‍ය sannivedanaya තුල
විද්‍යුත් සංවේදන තාක්ෂණයේ බිහිවීමත් සමග විද්‍යුත් සංවේදන තාක්ෂණයේ බිහිවීමත් සමග ශ්‍රව්‍ය සංවේදනයේ තුල ආයේ කියන්නේ සර්. විද්‍යුත් සංවේදන තාක්ෂණයේ බිහිවීමත් සමග ශ්‍රව්‍ය සංවේදනයේ තුල වඩාත් දියුණු සංවර්ධනයක් ඇති වේ. ශ්‍රව්‍ය සංවේදනයේ තුල වඩාත් දියුණු සංවර්ධනයක් ඇති වේ. right වඩාත් දියුණු සංවර්ධනයක් ඇති වේ. right තර ලකුණක් දාලා ගන්න මෙන්න මේ. තර ලකුණක් දාන්න. 1830 දී පමණ සැමුවෙල් මොරිස් 1830 දී පමණ සැමුවෙල් මොරිස් ටෙලිග්‍රාෆ් යන්ත්‍රය නිපදවන ලදී. 1830 දී පමණ සැමුවෙල් මොරිස් ටෙලිග්‍රාෆ් යන්ත්‍රය නිපදවන ලදී. ටෙලිග්‍රාෆ් යන්ත්‍රය ලදී. ටෙලිග්‍රාෆ් යන්ත්‍රය නිපදවන ලදී. ටෙලිග්‍රාෆ් යන්ත්‍රයේ බිහිවීමත් සමග ඒකටම ලියන්න. ටෙලිග්‍රාෆ් යන්ත්‍රයේ බිහිවීමත් සමග ටෙලිග්‍රාෆ් යන්ත්‍රයේ බිහිවීමත් සමග විද්‍යුත් සංනිවේදන ක්‍රමයන්හි ආරම්භය ටෙලිග්‍රාෆ් යන්ත්‍රයේ බිහිවීමත් සමග ටෙලිග්‍රාෆ් යන්ත්‍රයේ බිහිවීමත් සමග විද්‍යුත් සංනිවේදන ක්‍රමවේදයන්හි ආරම්භය සිදුවේ. විද්‍යුත් සංනිවේදන ක්‍රමවේදයන්හි ආරම්භය සිදුවිය. විද්‍යුත් සංනිවේදන ක්‍රමවේදයන්හි ආරම්භය සිදුවිය. ඒ අනුව යමින් මේකටම ලියන්න. ඒ අනුව යමින් ඊට පසු කාලීනව වෙනත් විවිධ සංවේදන ක්‍රම ඒ අනුව යමින් ඊට පසු කාලීනව වෙනත් විවිධ සංවේදන ක්‍රම බිහිවීමද සිදුවිය. බිහිවීම සිදුවිය. බිහිවීම සිදුවිය. හරි. එතකොට ටෙලිග්‍රාෆ් එක බිහිවීම වැදගත් සම්දිස්ථානයක්. මොකද ඊට පස්සේ තමයි අනිකුත් සංනිවේදන මෙවලම් තාක්ෂණික වශයෙන් බිහිවෙච්ච මෙවලම් ලෝකෙට එන්න පටන් ගන්නවා. පැහැදිලිද? right. තේරුණාද? හරි. ඔබට මතක ඇති අපි ඔවා කතා කරපු අවස්ථා අපිට තිබ්බා. අපි විවිධ තැන්වලදී විවිධ පාඩම්වලදී අපි ඔය බිහිවීම ගැන කතා කරා. නේද? පළවෙනිම දවසේදී
අපි ඔයාලට ඔය කියන තාක්ෂණික වශයෙන් sannivedana මෙවලම් බිහි වෙච්ච ආකාරය ඒ කියන දේවල් වල ගොඩනැගීම සිද්ධ වෙච්ච ආකාරය සාකච්ඡා කරමු. ඒ නිසා ඒවා මතක ඇති කියලා විශ්වාස කරමු. හොඳයි. එතකොට ටෙලිග්‍රාෆ් යන්ත්‍රයේ බිහිවීම වැදගත් සන්ධිස්ථානයක් බවට පත් වෙනවා තාක්ෂණික වශයෙන් ඒ බිහි වෙච්ච ක්‍රියාදාමය තුල. හොඳයි. right. පැහැදිලිද කරපු ටික? හරි. right. ටෙලිග්‍රාෆ් යන්ත්‍රයෙන් පස්සේ පුතේ එතනින් ඔබට ගිහිල්ලා තවත් බොහෝ sannivedana ක්‍රම බිහිවීමක් සිද්ධ වුණා. විශේෂයෙන්ම අපි කතා කරන ශ්‍රව්‍ය sannivedanයේ වැදගත් අවස්ථාව තමයි මෙන්න මේ අවස්ථාව. මොකක්ද මේ අවස්ථාව? දුරකථනයේ බිහිවීම. දුරකථනයේ බිහිවීමත් එක්ක තමයි ශ්‍රව්‍ය sannivedanයේ තුල විශාල සංවර්ධනයක් දියුණුවක් ඇති වුණේ. right? ඒ තැනට එන ගමන් මගේදී ටෙලිග්‍රාෆ් යන්ත්‍රයේ බිහිවීම වැදගත් සන්ධිස්ථානයක් වුණ බවයි මෙතනදී අපිට පැහැදිලි කරන්නට තියෙන්නේ. හොඳයි. right. හරි. එහෙනම් අපි අද දවසට ඔතනින් පන්තිය නවත්තමු. ගැටලුවක් නැහැ. පැය දෙකකට විනාඩි 15ක් විතර අඩුයි. කරන්න දෙයක් නැහැ. වහිනවයි කියනවනේ හැමෝම ඕ ගාලා නේද? හරි. තාක්ෂණික ගැටලු වෙන නිසා ඔතනින් අපි පන්තිය අදට නවත්තමු. එතනින් ඉස්සරහට යන්න. ආගන්න අද දවසේ කරපු පාඩම සහ කොටස් වල ගැටලු තියෙනවා නම් ඔබට වීඩියෝ එකක් බලලා නැත්නම් යාළුවගේ නෝට් එක ඉල්ලගෙන සාර්ථක අඩුපාඩු හදා ගන්නට පුළුවන්. මම විශ්වාස කරනවා අද දවසේත් අපේ පන්තිය බාධා සබාධමේ බාධා ඇති වුණත් යම් සාර්ථකත්වයක් කියලා අපි පන්තිය කරන්න ඇති කියලා. ලබන සතියේ එහෙනම් සුපුරුදු දවස් අපේ බදාද දවස් තුල අපි පන්තිය පවත්වමු. අවස්වරුවේ වහිනවා තමයි ඉතින් නේද? ප්‍රශ්න තියෙනවා. මම හිතන්නේ අද කිසියම් කෙනෙක්ගේ හිත විදුණා නම් එහෙම අනේ අපිට ජොයින් වෙන්නත් බැරුණා වහිනවා කියලා. ඉතින් ඒව එච්චර හිතන්න එපා. කොහොම තමයි බාධා තියෙනකොටනේ ලස්සන නේද? ගඟක් වුණත් ඔහේ ගලනවට වැඩිය හැපි ගල් වල හැපි යනකොට තමයි හරි නේද? ඒකේ ලස්සනක් තියෙන කියලා. එහෙම නෙවෙයි ඕනම දෙයක් බාධා දෙනව ලස්සනයි. නේද? මම පස්සේ කියලා දෙන්න පන්තියේදී හම්බුණා. ඕනම දෙයක් බාධා දෙනව ලස්සනයි. ඉතින් ගැටලුවක් කරන්න එපා. හොඳයි. එහෙනම් පුතේ සන්තෝෂයි ආදරේ පැටව් පරිස්සමින් ගෙවල් වලටලා ඉන්න නේද? බුදු සරණයි. මම හිතන හැමෝම වැක්සින් එක ගහගෙන ඇති. පරිස්සමින් එහෙනම් ඒ ටිකත් කරගන්න. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. අපි නැවත ලබන බදාදා සුපුරුදු පරිදි පන්තිය මෙතනින් ඉස්සරහට අපි තාම නැවතුණා ශ්‍රව්‍ය sannivedanයේ විකාශනය අපි එතනින් එහාට ලබන සතියේදී සාකච්ඡාවත් එක්ක ඉදිරියට යමු. හොඳයි. එහෙනම් ආයුබෝවන් බුදු සරණයි. පරිස්සමින් ඉන්න. අපි අදට පන්තිය නවත්තමු. අයිබෝන් සර්. ආයුබෝවන්. හරි.